හොඳයි එහෙමනම් ගිය සතියේට අනුව අපි පුතේ වාක්‍ය හැදුවා I go to class කියන වාක්‍ය. ඒ වගේම he goes to class කියන වාක්‍ය. මෙතන වෙනස ඔබට පැහැදිලි වෙනවා. I කියලා කියන්නේ අපි බහුවචන අත්රු කෙනෙක්. ඒ නිසා verb එකේ සාමාන්‍ය අවස්ථාව. හැබැයි he කියලා කියන්නේ ඒක වචන හෙවත් singular කර්තෘ කෙනෙක්. ඒ නිසා verb එකට s අවස්ථාව. පුතේ මෙතෙන් සිට මම ඉදිරියට කතා කරගෙන යනවා. අද මම ඔබට පැහැදිලි කරන්නම් නිපාත පදයක් සම්බන්ධ කරන ආකාරය. නිපාත පද ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න. අද මම ඒකක භාවිතය කියලා දෙන්නම්. ඒක තමයි ඔබට තව නිපාත පද භාවිතා කරන්න පුළුවන්. පුතේ අපි අද කතා කරමු with කියන හෙවත් සමග කියන නිපාතය. සමග කියන නිපාතය. මේක අපි සිංහලෙන් එක කියන අදහසක් ප්‍රකාශ කරමු. එක. ඔයාලා කතා කරද්දී කියන්නේ අම්මත් එක්ක, තාත්තත් එක්ක, මල්ලිත් එක්ක, යාළුවත් එක්ක, නිමල් එක්ක, නිමාලි එක්ක. මෙන්න මේ එක. එහෙම නැත්නම් සමග කියන අදහස තමයි පුතේ with කියන නිපාත පදයේ තුල ප්‍රකාශ වෙන්නේ. එක හෙවත් සමග කියන අදහස තමයි with කියන නිපාත පදයට එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. පුතේ මේක සම්බන්ධ කිරීම ගත්තොත් ඔබ හිතන්නකෝ අම්මත් එක්ක කියලා. අම්මා කියන්නේ මදර්නේ. දැන් සිංහල අදහස හොඳට බලන්න. අම්මත් එක්ක. අම්මා කියන එක මුල එක්ක නැත්නම් සමග කියන අදහස අගනේ. තාත්තත් එක්ක. තාත්තත් සමග. තාත්තා තමයි මුලට එන්නේ. හැබැයි පුතේ ඉංග්‍රීසි වලදී අර එක්ක කියන අදහස මෙන්න සමග කියන අදහස ඉස්සරහට ගන්න. ඒතර තාත්තත් එක්ක කියද්දි එක්ක එනවා නැත්නම් සමග කියන අදහස එනවා වාක්‍ය ඉස්සරහට. එහෙනම් කොහොමද එන්නේ? with father කියලා. අම්මත් එක්ක with mother. අපේ හිතමු නම කමල් එක්ක with කමල්. නිමාලි එක්ක with නිමාලි. කුමාර එක්ක with කුමාර. යාළුවත් එක්ක with friend. ඔන්න ඔය විදිහට තමයි පුතේ with එක අපි සම්බන්ධ කරන්නේ. එහෙමනම් අර ඒක වචන බහුවචන ભેදේ පුතේ පොදුවේ තියෙනවා. ඒක අමතක කරන්න එපා. එස් අකුර එහෙම පොදුවේ සම්බන්ධ වෙනවා. දැන් මෙතන මට පුළුවන් පුතේ මම පන්ති යනවා. I go to class. මම පන්ති යනවා අම්මත් සමග. with mother. මෙතන කැපිටල් කරන්න අවශ්‍යම නැහැ. කැපිටල් කරාට වරදක් නැහැ නිවැරදි. I go to class with mother. මම පන්ති යනවා අම්මා සමග. දැන් මෙතන ඔහු පන්ති යනවා. He goes to class. මම කියනවා පුතේ ඔහු පන්ති යනවා තාත්තත් සමග. කොහොමද එන්නේ? He goes to class with father. දැන් මට මෙතෙන්දි පැහැදිලි කරන්න අවශ්‍ය මේවා එද්දි මේ s අකුරු වලට එහෙම මොකුත් වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත ග්‍රැමර් එකේ විදියටම තියෙනවා. ඒවැයි වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ with කියන අදහසෙන් මේ නිපාතය හරහා අලුත් අදහසක් සමග කියන අදහස එකතු වීම පමණයි. දැන් හිතන්න පුතේ අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. කොහොමද වාක්‍ය ලියන්නේ? we play cricket. we play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා යහළුවන් සමග. යහළුවන් සමග. කොහොමද එන්නේ අදහස? with friends කියලා එන්න ඕන. එහෙනම් පුතේ ඒක වාක්‍යයකට මෙහෙම දාන්න. with friends. හොඳයි පුතේ ටොපික් එකක් නෑ. එදා නතර කරපු තැනම ඉස්සරහට මේ වාක්‍ය තුන ලියා ගන්නකෝ. with සමග කියන අදහස අවශ්‍ය නම් පැත්තකින් දාන්න. අලුතෙන් ලොගින් වෙච්ච දරුවෝ ලියාපදිංචි අංක එන්නේ නැති අය ඉන්නවනම් රෙජිස්ටර් අංක ලබා දෙන්න පුතේ. I go to class with mother. topic එකක් අවශ්‍ය නැහැ. ගිය සතියේ කරපු තැනම ඉතිරි කොටස මම මේ කතා කරන්නේ. I go to class with mother. මම පන්ති යනවා අම්මත් එක්ක. She goes to class with father. He goes to class with father. ඔහු පන්ති යනවා තාත්තත් එක්ක. We play cricket with friends. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා යහළුවන් සමග.
පුතාලගේ ගෲප් එකට මම එවලා ඇති ඇක්ටිවිටි එකක්. එතෙන්දි මම දීලා ඇති පුතේ පුංචි ඩයලොග් එකක් සාමාන්‍ය කතනය එක්ක සම්බන්ධ වෙන පුංචි ඩයලොග් එකක්. මේව තාම මම පුතාලට උගන්වලා නැහැ. ඒව උගන්වන්න තියෙන පාඩම්. නමුත් මම වැඩි හොඳට එව්වා. මොකද ඒක අමාරු නෑ පුතේ සරලයි. පුතාලා මුලින්ම මේ මම සිංහලෙන් එවලා තියෙන ඩයලොග් එක බලන්න. බලලා ඊළඟට ඒ ඩයලොග් එක අර මම ලින්ක් එකක් දීලා තියෙන්නේ. එතන තියෙනවා සබ්ටයිටල් එකත් එක්කම ඒ ඩයලොග් එක තියෙනවා. ඒකේ ප්‍රොනවුන්සියේෂන් එකක් තියෙනවා. සබ්ටයිටල් එකක් තියෙනවා. හැබැයි ඒක ඉංග්‍රීසි වලින්. පුතාලට පුළුවන් එතන අර සිංහල අදහස දාන නිසා අර ඩයලොග් එක තේරුම් ගන්න. ඒ වගේ අදහස් කියන්න, ඒ වගේ දේවල් කතා කරන්න හුරු වෙන්න. ඒවැයි තියෙන විශේෂ භාවිතයන් පුතේ තේරුම් ගන්න. මම ඒව ස්ටෙප් බයි ස්ටෙප් ක්ලාස් එකේදී කරනවා. තාම අපි දෙවෙනි දවසනේ. නමුත් මම අර කල්ැතුව වෙනත් කණ්ඩායම් වලට යවන මැසේජ් එකක් පුතාලට ෆෝවර්ඩ් කරා. මොකද ඒකෙන් පුතාලටත් ඒකෙන් වැදගත්කමක් ලැබෙවි. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම පුතේ විශේෂ පාඩම් අපි YouTube එකට දානවා. නිතර channel එකත් එක්ක ඉන්න channel එක නිතර බලන්න. අනිවාර්යයෙන්ම දැන් අපි ගොඩාක් වෙලාවට අපි කරන්නේ Facebook එකේ හරි වෙනත් කටයුතු වල හරි WhatsApp වල හරි ඉන්න එකනේ. තේරුමක් නැති විදිහට අපි chat කරලකෝ මොනවා හරි වීඩියෝස් හරි ෆිල්ම් හරි බලලා කාලේ නාස්ති වෙනවනේ. ඔය අතරතුර පුතේ දවසට විනාඩි 5ක් හරි ජීවිතේට වැදගත් දේකුත් කරන්න. ඒ නිසා අපේ channel එකේ අපි දානවා වැදගත් පාඩම් නිතර ඒව පොඩ්ඩක් බලන්න. හරි සරල දේවල් දාන්නේ තේරුම් ගන්න පුළුවන්. මේ පන්තිය කරගෙන යන ගමන් අර ටිකක් බැලුවොත් පුතේ ඔබට ගොඩාක් සාර්ථක වෙන්න හැකියාව ලැබෙයි අනිවාර්යෙන්ම. channel එකේ link එක එහෙම group එකේ ඇති කියලා බලන්න. subscribe කරලා තියාගන්න. එතකොට එන ඕන එකක් ඔයාලට තනියෙන් කරගන්න පුළුවන්. හොඳයි. පුතේ දැන් ඊළඟට අපි කතා කරමු කාලවාචී පදයක් හෙවත් නිපාත පදයක් සම්බන්ධ කරගන්න. පුතේ දැන් නිපාත සම්බන්ධ කරා මේ නිපාත පදෙත් එක්ක කාලවාචී පදයක් සම්බන්ධ කරන විදිය. එහෙම නැත්නම් නිපාත පදය නැතුව කාලවාචී පද සම්බන්ධ කරන විදිය පුතේ අපි සාකච්ඡා කරමු. හොඳයි. පුතේ අපි කාලවාචී පද ගැන කතා කරමු. එතන මම කියා දෙනවා මේ නිපාතයේ සහිතව සහ රහිතව කාලවාචී පද භාවිතා කරන විදිහ. පුතේ කාලවාචී පද. ඒකේ අර්ථයක් ගන්න. කාලය අඟවන වචන. කාලය පිළිබඳව ප්‍රකාශ කරන වචන. මොනවද මේ? ඔයාලා දන්න දේවල්. අද, හෙට, ඊයේ, ලබන සතිය, ලබන මාසේ, ලබන අවුරුද්ද, ගිය සතියේ, ගිය මාසේ, ගිය අවුරුද්ද මේ වගේ අවස්ථා. උදෑසන, සවස, රාත්‍රිය, හැමදාම, හැම ඉරිදම, සතියකට එකපාරක්, සතියකට දෙපාරක්, දවසකට එකපාරක්. මෙන්න මේ වගේ වචන තමයි පුතේ කාලවාචී පද, timely words කියලා කියන්නේ. ඒ කියන්නේ යම්කිසි කාලයක් පිළිබඳව අදහසක් ගෙනෙන වචන තමයි කාලවාචී පද වෙන්නේ. පුතේ මේව ඔයගොල්ලෝ දන්නව ඇති. මම මේක නෝට් එකට එකින් එක එකතු කරන්නේ නැහැ. අමතර කාලයක් ගත වෙන නිසා. දැන් අද දේශනේ ඉවර වෙලා කාලවාචී පද ටික මම ඔයගොල්ලන්ගේ group එකට එකතු කරන්නම්. ඔයාලගේ ඉන්න WhatsApp කණ්ඩායමට මම කාලවාචී පද ටික දාන්නම්. එතෙන්දි පුළුවන් සිංහල අදහසත් එක්ක වචන සෙට් එක ඔයගොල්ලන්ට පාඩම් කරගන්න පුළුවන්. හොඳයි. මේ වචන දන්නවද කියලා බලන්නකෝ. පුතේ අපි සිංහලෙන් අද කියනවා. කොහොමද ඉංග්‍රීසි වලින් අද කියලා කියන්නේ?
today කියන අදහස. අපි සිංහලෙන් කියනවා හෙට කියලා. ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? tomorrow කියන අදහස. ලබන සතිය කියන්නේ next week. ලබන මාසය next month. ලබන අවුරුද්ද next year. ලබන සඳුදා next Monday. අතීතයට එන්නකෝ. ඊයේ කියලා කියන්නේ කොහොමද? yesterday. ඊය සතිය last week. ඊය මාසය last month. ඊය අවුරුද්ද last year. ඊය සඳුදා last Monday. පුතේ උදෑසන කියන්නේ කොහොමද? අපි දැන් කෙනෙක් ඉස්සරහට හම්බුනහම good morning කියනවා. සුබ උදෑසන. එහෙනම් morning කියන්නේ උදෑසන. පුතේ අපි මේක ලියද්දී සහ කතා කරද්දී නිකම්ම morning නෙමෙයි in the කියන එක දාන්න ඕන. in the morning උදෑසන. රාත්‍රිය කියන්නේ in the night. සවස කියන්නේ in the evening. මධ්‍යහන කියන්නේ in the afternoon. පුතේ රාත්‍රිය කියන එකට in the night එකට අමතරව at night කියලා භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම අද රෑ කියන එකට today night නේ. මේකේ කෙටි අවස්ථාව විදියට පුතේ tonight කියන එක භාවිතා කරන්නත් පුළුවන්. මේ ඔක්කොම මම group එකට එවනවා. ඔයාලට ලියා ගන්න පාඩම් කරගන්න පුළුවන්. ඊළඟට පුතේ හැමදාම කියන්නේ every day. හැම සතියෙම කියලා කියන්නේ every week. හැම මාසෙම කියලා කියන්නේ every month. හැම අවුරුද්දම කියලා කියන්නේ every year. ඒ වගේම හැමදාම every day නේ පුතේ. ඒ වගේ දිනපතා කියලා අදහසක් තියෙනවා. හැබැයි අර්ථය එකයි. හැමදාම කිව්වත් දිනපතා කිව්වත් අර්ථය එකයි. දැන් හිතන්නකෝ මම පාසල් යනවා හැමදාම මම පාසල් යනවා දිනපතා. අර්ථය එකයි. නමුත් වචන දෙකක් තියෙනවා. හැමදාම every day දිනපතා කිව්වොත් daily. හැම සතියෙම every week සතිපතා කිව්වොත් weekly. හැම මාසෙම කියන්නේ every month මාසපතා කිව්වොත් monthly. හැම අවුරුද්දම කියන්නේ every year අවුරුදු පතා කියන්නේ yearly නැත්නම් annually කියන අදහස. පුතේ මේක අමතරව තියෙනවා. දැන් හෙට කියන්නේ tomorrow. අනිද්දා කියන්නේ the day after tomorrow. එහෙමත් තියෙනවා. මම ඔක්කොම ඔයාලට group එකට එවන්නම්. පුතේ එවන සටහන ලියා ගන්න. එහෙමනම් මෙන්න මේ විදියට කාලයක් හඟවන වචන අනවාචී පද කියලා අපි හඳුන්වනවා. ඔතන නෝට් එකට අවශ්‍ය නිසා මම දෙක තුනක් දෙන්නම්. මේ tomorrow එකේ පුතේ අපි double m ලියනවා වැරදි. double m එන්නේ නැහැ. double r තමයි එන්නේ. මේ තුන ලියා ගන්නකො පහළට. නෝට් එකට අවශ්‍ය නිසා ඒ තුන ලියමු. today, tomorrow, yesterday. සිංහල අදහස ඉස්සරහෙන් දැම්මට කමක් නැහැ. today කියලා කියන්නේ අද කියන අදහස. tomorrow කියලා කියන්නේ හෙට කියන අදහස. yesterday කියලා කියන්නේ ඊයේ කියන අදහස. පුතේ මේවා ගොඩක් තියෙනවා මේ වචන. අර මං කිව්වා වගේ ගොඩක් තියෙනවා. ඒ ටික දැන් අද දේශනේ ඉවර වෙලා group එකට මම ඒ ටික දාන්නම්. පුතාලා group එක බලලා සටහන් පොතට ඒ ටික එකතු කරලා තියන්න. ඒ විතරක් නෙමෙයි පොතට ලියුවට වැඩක් නැහැ. ආඩම් කර ගැනීම කරන්න. හොඳයි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මම ඒව පැහැදිලි කරලා ඉන්නම්.
තාම රෙජිස්ටර් වෙච්ච නැති දරුවෙක් ඉන්නවා. පුතේ ඔයාගේ ඇටෙන්ඩන්ස් මාක් කරන නම එවල තියන්න. පුළුවන් ඉක්මනින් රෙජිස්ටර් වෙන්න. ටියුස්ඩේ ක්ලාස් එක තියෙනවද පුතේ? ටියුස්ඩේ නෙමෙයි අපි තර්ස්ඩේ කරන්නේ. බ්‍රහස්පතින්දා ඒ ක්ලාස් එක තියෙනවා. බ්‍රහස්පතින්දා තර්ස්ඩේ හවස 6:30ට තියෙනවා ක්ලාස් එක. ඒ වගේම පුතේ මෙතන ඉන්නවා නම් අලුත්ම දරුවෝ කලින් දේශනවලට සම්බන්ධ වෙච්ච නැති අය ඉන්නවා නම් ඔබට පුළුවන් අපේ පළමු දේශනේ රෙකෝඩ් එක ලබා ගන්න පුළුවන්. රෙකෝඩ් එක ලබාගෙන පළමු දේශනය මේ පළමු දේශනේ පාඩම කවර් කරගන්න පුළුවන් රෙකෝඩ් එක හරහා සම්පූර්ණ ෆුල් රෙකෝඩ් එක දෙන්න පුළුවන්. ඒ වගේම අපේ WhatsApp කණ්ඩායම වල නැති කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මේ පාඨමාලාව හදාගන්න බලාපොරොත්තු වෙන අපිට තවමත් විස්තර ලබා දීපු නැති කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඔබගේ සම්පූර්ණ නම සහ ලිපිනය ඒකම O level certificate course එනනම් after O level course කියලා ටයිප් කරලා මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න 0.71 950යි 68යි 85 0.71 950යි 68යි 85 මේ අංකයට මැසේජ් එකක් එවන්න. ඊළඟට මගේ පෞද්ගලික දුරකථන අංකය මම දෙන්නම් 0.77යි 65යි 32යි 817. ඔක තමයි මගේ පෞද්ගලික අංකය 0.77යි 65යි 32යි 817. ඔය අංකයට හෝ මම පෙර සඳහන් කර මොබිටෙල් අංකය ඒක අපේ කාර්යාලයේ අංකයක්. ඔය අංක දෙකෙන් එකකට පුතේ ඔයා මේ පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙනව නම් තවම අපිට විස්තර ලබා දෙන්න නැතිනම් ඔයාගේ සම්පූර්ණ නමයි ලිපිනයයි English certificate course නැත්නම් after O level course කියලා ටයිප් කරලා WhatsApp message එකක් අපිට යොමු කරන්න. එහෙම වුණොත් අපි අලුත් අණ්ඩායමට බදව ගැනීම කරන්නම්. ඒ වගේම පුතේ අපේ මම දැන් timely verbs මේ අද කරන පාඩම වල අදාළ timely verbs ටික කාලවාචී පද ටික එකතු කරන්නේ අර විශේෂ කණ්ඩායමට පමණයි. නැත්නම් අනිත් කණ්ඩායම ගොඩක් තියෙනවා ඒවට එකතු කරන්න බෑ. ඒ නිසා කවුරු හරි කෙනෙක් විශේෂ කණ්ඩායමේ නැති කෙනෙක් මෙතන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ නමයි address එකයි O level certificate course කියන එකයි message එකක් එවන්න. ඉන්පසු ඔබටත් ඒ කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ ලියාපදිංචිය සඳහා දීලා තියෙන කාලය අද 11 වෙනිදා මම හිතන්නේ ඔව් අවසන් වෙලා තියෙනවා 10 දක්වා තමයි දුන්නේ. නමුත් ළමයි කිහිප දෙනෙක් දැන්නුවා අවුරුදු දවස් නිසා ලියාපදිංචි කරගන්න අපහසුයි කියලා. ඒ නිසා ඒ අයට වෙනම අපි දින කිහිපයක් ඉදිරියට දුන්න ලියාපදිංචි කරගන්න. ඒ නිසා ඔබටත් අවස්ථාවක් තියෙනවා අපි දැනුවත් නොකරපු අයත් මෙතන ඉන්නව නම් හැකි ඉක්මනින් අවුරුදු 5 වෙනි හරි කමක් නැහැ හැකි ඉක්මනින් ලියාපදිංචිය සිදු කරගන්න. දැන් නම් පුතේ කාලය අවසන් අර අවුරුද්ද නිසා අමතර දින කිහිප ලබා දෙලා තියෙනවා. හැකි ඉක්මනින් ලියාපදිංචි සිදු කරගන්න. හැබැයි පුතේ ලියාපදිංචි වෙද්දී අපි මාර්තු ලියාපදිංචිය පටන් ගත්තා. අප්‍රේල් දේශන ගාස්තුවත් එක්ක 1500 ගාස්තුවම ගෙවන්න සිද්ධ වෙනවා. 1500ක් කියන්නේ ලියාපදිංචිට 500යි දේශන මාසික ගාස්තුව 1000ක් වශයෙන්. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන මේ ගාස්තුව අය කිරීම අපි නෙමෙයි කරන්නේ ඔබට ලබා දෙන සර්ටිෆිකේට් එක වෙනුවෙන් රාජ්‍ය භාෂා ආයතනයට තමයි ඔය අය කිරීම අය කරන්නේ. අපි උගන්වනකොට අපිට වෙනම වැටුපක් ලබා දෙන්නේ. නමුත් ඔබ ගන්න සර්ටිෆිකේට් එකට වෙනුවෙන් තමයි ඔබේ මුදල් ගෙවීම සිදු කරන්නේ. හොඳයි. අපි නෝට් එකට එමු පුතේ. දැන් ස්ටාර් මාක් එකක් තරු ලකුණක් දාලා මෙහෙම සටහන් කරගන්න. කාලවාචී පද වාක්‍යයක අවසානයෙන් සම්බන්ධ කරයි. කාලවාචී පද වාක්‍යයක අවසානයෙන් සම්බන්ධ කරයි. තරු ලකුණක් යටතේ ලියන්න. විශේෂ කණ්ඩායම WhatsApp අහලා තියෙන දරුවෙක් පුතේ අර after O level certificate course වගේ නමක් ඇති. මම හිතන්නේ ඔබගේ නමයි address එකයි විස්තර ටික අපිට එවුවනම් ඔබ ඉන්නේ ස්පෙෂල් කණ්ඩායමේ තමයි.
ඉස්සරට කෙවුවනම් අනිවාර්යයෙන්ම ඔබ කණ්ඩායමට ඇතුළත් කරලා තමයි ඇත්තේ. මම කණ්ඩායම හැන්ඩල් කරන්නේ මම නෙමෙයි. ඒ නිසා මම හරියටම දන්නේ නැහැ පුතේ. after O level course හරි after O level special class හරි මොකක් හරි ඒ වගේ අදහසක් තමයි group එකේ ඇත්තේ. මට මතක විදිහට මම හරියට මේක ගැන දන්නේ නැහැ. ඔබ විස්තර ටික එවුවනම් ඔබ ඒ කණ්ඩායමට ඇතුළත් කරලා ඇති අනිවාර්යයෙන්ම. හොඳයි. පුතේ දැන් කාලවාචී පද වාක්‍යයේ අවසානයේට දානවා කියලා කිව්වා. බලන්න මේ වාක්‍ය දිහා. මම වාක්‍යයක් දෙනවා සරල වාක්‍යයක්. කාටත් තේරුම් ගන්න පුළුවන්. I go to class. මම පන්තියට යනවා. දැන් අන්තිම කියලා කියන්නේ මෙතනනේ. එහෙමනම් මම මෙතෙන්ට දානවා today. දැන් මොකක්ද අදහස? I go to class today. මම පන්තියට යනවා අද. හැබැයි පුතේ මේ today එක මෙතෙන්ට දාන්නත් පුළුවන්. today I go to class. අර්ථය එකයි. අද මුල විතරයි මාරු උනේ. නමුත් ඔබ මතක තියාගන්න ලිවීමේදී මේක ඉස්සරහට දාන්න එපා. මෙහෙම today ඉස්සරහට දානවා අපි සමහරක් වෙලාවට කතා කරද්දී. නමුත් කතා කරද්දී උනත් වැඩිපුර අපි දාන්නේ වාක්‍යයේ අවසානයේ. වැඩිපුර දාන්නේ වාක්‍යයේ අවසානයේට කතා කරද්දී උනත් නමුත් ලිවීමේදී අපිට අගට තමයි දාන්නේ කතා කරද්දී මුලට දාන්න බැරිත් නැහැ දාන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරද්දී today කියන අදහස මුලට දාලා කතා කරන්න පුළුවන්. හැබැයි වැඩි හරියක් කතා කරන්නේ වාක්‍ය අගට දාලා. හැබැයි ලිවීමේදී නම් දාන්නේ අන්තිමට විතරයි. ඒ නිසායි මම සටහනට දුන්නේ කාලවාචී පද වාක්‍යයක අවසානයේ භාවිතා කරයි කියලා. මුලින් දාන්න පුළුවන් කියන එක මතකයේ පමණක් තියාගන්න. I go to class today. මම පන්ති යනවා අද. පුතේ හදිස්සියෙන් හරි මෙහෙම ආවොත් මම පන්ති යනවා අම්මත් එක්ක අද. මම පන්ති යනවා අම්මත් එක්ක අද. දැන් මොකද කරන්නේ? I go to class today මෙතෙන්ට with mother දාන්න පුළුවන්. එහෙම දාන්න බෑ. හේතුව එහෙම දැම්මොත් පුතේ මේ කාලවාචී පදේ වාක්‍යයේ මැද්දකට එනවා. එහෙම දැම්මොත් වාක්‍ය වැරදි. ඒ වැරද්ද කරන්න එපා. ගොඩක් වෙලාවට මම all papers වල දකින්න පුතේ අපිව මාකින් කරද්දී papers මාකින් කරද්දී ළමයි රචනාව ලියද්දී අර paragraph ලියද්දී සහ letters වලදී මේ වැරද්ද කරනවා. දැන් මේ වගේ time verb එකක් හරි in the morning in the evening හරි ඒ වගේ වචනයක් ආවම ඒක තියෙන වාක්‍ය මැද වෙනත් අදහස් ඇවිල්ලා තිනවා වාක්‍ය වටේට. එහෙම වුණොත් පුතේ ඒ වාක්‍ය සම්පූර්ණයෙන්ම වැරදි. හැම වෙලේම ඔබ මතක තියාගන්න ඕන මේ today කියන අදහස වාක්‍යයේ මුල්ලක තියෙන්න ඕන. එක්ක ඉස්සරහා මේ පැත්තේ මුල්ලේ එක්ක මේ කෙරවලේ අස්සේ තියෙන්න ඕන. ඔබ මතක තියාගන්න සුදුසුම එක තමයි අන්තිමට දාන්න එක. නමුත් දැන් මට අවශ්‍ය නම් මම පන්ති යනවා අම්මත් එක්ක අද කියලා ලියන්න මම ඒක ලියන්නේ මේ විදිහට. I go to class. දැන් today කොහොමම තියලා මම මේකට එකතු කරනවා අම්මත් සමග කියන අදහස. කොහොමද අම්මත් සමග කියන්නේ? with mother. ඊළඟට පුතේ මම today එක මෙතෙන්ට එකතු කරනවා. දැන් හොඳට බලන්නකෝ මේ පළවෙනි වාක්‍ය තුල with mother කතාව ආවේ නැහැ. ඒ නිසා ක්ලාස් එකට පස්සේ today ආවා. හැබැයි දෙවෙනි එක තුල with mother කතාව ආවා. එහෙනම් ඊට පස්සේ තමයි today එක සම්බන්ධ වුනේ. එහෙනම් පුතේ ඔබ මතක තියාගන්න හැම වෙලේම timely verb එක වාක්‍ය අන්තිමට දාන්න. හදිස්සියෙන් අර නිපාතයක් මේ විදිහට ආවොත් නිපාතෙත් එකතු කරලා ඊට පස්සේ timely verb එක එකතු කිරීම කරන්න. මේ වාක්‍ය දෙක සටහන් කරගමු. මම පුතේ කොහොම ලේසිය සරල වාක්‍ය ගන්නේ මොකද විවිධ දැනුම් මට්ටම් වල දරුවෝ ඉන්නවා. හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට. නමුත් වෙන පන්ති වල වගේ උදාහරණ කටපාඩම් කරන්නේ නැහැ. උදාහරණ හරහා ග්‍රැමර් තියරි එක ග්‍රැමර් නීති මම උගන්වනවා. ඒ නීතිය තුල ඔබට පුළුවන් එතනින් ඉස්සරහට ගිහිල්ලා සංකීර්ණ වාක්‍ය නිර්මාණය කරගන්න. ඒ වගේම පුතේ PDF විදිහට මම නිබන්ධන ඔබට ලබා දෙනවා ටියුට්ස්. ඒවයි පුතේ සංකීර්ණ වාක්‍ය තියෙන ඔබට ඇක්ටිවිටිස් කරන්න.
හොඳයි තව වාක්‍ය ටිකක් බලමු. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. We learn English. We learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හැම සතියෙම. හැම සතියෙම කියන්නේ පුතේ every week. මම යටින් කියන්නේ මට ඉඳ තියෙන විදිහට පුතා ඉස්සරහින් ලියුවට කමක් නැහැ. මම නගරයට යනවා සතියකට එකපාරක්. මම නගරයට යනවා. I go to town. සතියකට එකපාරක් කියන්නේ පුතේ once a week. මම මේව තේරුම් එක group එකට එවන්නම්. I go to town once a week. ඇය ලියුමක් ලියනවා උදෑසන. ඇය කියන්නේ she. ලියනවා write. මේක එක වචන නිසා s එකක් එනවා. she writes ලියුමක් a letter. උදෑසන in the morning. නිකම්ම morning දාන්න එපා. in the morning දාන්න. වාක්‍ය ලියා ගමු. ඒ වගේම පුතේ Zoom app එක භාවිතා කරන දරුවෝ ඕගොල්ලෝ මේ app එකට මොකක් හරි පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න භාවිතා කරන දුරකථන මාධ්‍ය හරහා මම දකිනවා මේ එකම ළමයි අවස්ථා කිහිපයකදී ලොග් වෙනවා data ගැටලු ඇත්තේ. එහෙම වුණොත් ඔබට යන වේදම වැඩි පුතේ මාසිකව සාමාන්‍යයෙන් අපි අනිවාර්යෙන් දේශන 4ක් නැත්නම් 5ක් සතියකට තියෙනවනේ. ඒ නිසා ඇප් එකට වෙනම පැකේජ් එකක් රුපියල් 165ට 150ට 200ට අඩු මුදලට විවිධ පැකේජ් තියෙනවා. ඒ පැකේජ් එකක් පුතේ භාවිතා කරන්න. එහෙම නැත්නම් ඔබට විශාල මුදලක් රුපියල් 500ක් 600ක් විතරයි පුතේ මාසෙට. පැකේජ් එකක් භාවිතා කරලා රුපියල් 200කට අඩු මුදලින් මාසෙම ආවරණය කරගන්න පුළුවන්. සිංහල අදහස් එහෙම තේරුම් ගන්න වාක්‍ය ලියන ගමන් we learn English every week. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා හැම සතියෙම. I go to town once a week. මම නගරයට යනවා සතියකට එකපාරක්. She writes a letter in the morning. ඇය ලියුමක් ලියනවා උදෑසන. හොඳයි අපි තව වාක්‍ය ටිකක් බලමු. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරනවා සවසට. They play cricket in the evening. තාත්තා කාර්යාලයට යනවා අම්මත් සමග හැමදාම උදේට. Father goes to office. අම්මත් සමග with mother. හැමදාම උදෑසන every morning. Father goes to office with mother every morning. තාත්තා කාර්යාලයට යනවා අම්මත් සමග හැමදාම උදෑසන. අපි නුවර යනවා හැම මාසෙම. We go to Kandy every month. Every month හැම මාසෙම. මෙතන බහුවචන නිසා s එකක් එන්නේ නැහැ. මෙතන ඒක වචන නිසා s එකක් එනවා. ඒව මම කලින් පැහැදිලි කළා. මෙතන නිපාතයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි timely verb එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ටික සටහන් කරගමු.
they play cricket in the evening. එයාලා cricket සෙල්ලම් කරනවා සවස. Father goes to office with mother every morning. තාත්තා කාර්යාලයට යනවා අම්මත් සමග හැමදාම උදේ. We go to Kandy every month. අපි නුවර යනවා හැම මාසෙම. හොඳයි. දැන් පුතේ අපි වර්තමාන කාලයෙන් වාක්‍ය නිර්මාණය කිරීම පැහැදිලිව දාමු. ප්‍රශ්නයක් එවුවා බලමු අපි. monthly එක දාලා sentence එකක් දෙන්න කියලා තියෙනවා. ඇය පාටියක් ලෑස්ති කරනවා මාසිකව. She organized the party monthly. She organized the party monthly. ඇය පාටියක් ලෑස්ති කරනවා මාසිකව. දැන් පුතේ අපි දන්නවා වර්තමාන කාලයෙන් සංකීර්ණ වාක්‍යයක් දිග වාක්‍යයක් හදාගන්න දන්නවා. සාමාන්‍ය වාක්‍යයකට නිපාත දාලා timely verbs දාලා දිග වාක්‍යයක් විදිහට සංකීර්ණ වාක්‍යයක් විදිහට හදාගන්න අපිට දැන් අවබෝධය තියෙනවා. අපි ඊළඟට බලමු a party කියලා දාන්න බැරිද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතන a party දාන්නත් පුළුවන් පුතේ. එතකොට අදහසක් එනවා she organized the නැතුව a party monthly. ඇය පාටියක් සංවිධානය කරනවා මාසිකව. පාටියක් කියන අදහස එනවා. මෙතන ද දාලා තියෙන නිසා ඇය පාටිය ලෑස්ති කරනවා මාසිකව කියන අදහස එනවා. එක දැම්මත් හරි ද එක දැම්මත් හරි අදහසේ පුංචි වෙනසක් වෙනවා. හොඳයි පාඩමත් එක්ක දැන් අපි මේ සංකීර්ණ වාක්‍යයක් හැදුවා වගේ පුතේ අපිට පුළුවන් වෙන්න ඕනේ සංකීර්ණ වාක්‍ය නෙගටිව් ස්වරූපයකට එහෙම නැත්නම් නැතාර්ථයකට හරව ගන්න. දැන් අපි බලන්න මම දැන් ස්පෝකන් එකේදී මේ වාක්‍ය ඔබට තවදුරටත් පැහැදිලි කරන්නම් අද දවසේ තුල. දැන් අපි මේ වාක්‍ය හදනවා වගේම ඔය හැම වාක්‍යයක් සතුවම පුතේ නැතාර්ථයක් තියෙනවනේ. දැන් හිතන්න මම කියනවා මම පන්තියට යනවා. ඒ වගේම මම කියනවා මම පන්ති යන්නේ නැහැ. මම කැමති නැහැ. ඒගොල්ලෝ ටිකට් සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ ටිකට් සෙල්ලම් කරන්නේ නැහැ. ඇය ඉංග්‍රීසි කතා කරනවා. ඇය ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඔහු හැමදාම වැඩට එනවා. ඔහු හැමදාම වැඩට එන්නේ නැහැ. මේ ආකාරයට පුතේ හැම වාක්‍යයකම නැතාර්ථයක් එහෙම නැත්නම් නෙගටිව් අවස්ථාවක් තියෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න ඕන අපි මේ නෙගටිව් කරන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් වර්තමාන කාලයේ. ඒ නිසා නෙගටිව් එකේ එන්න ඕන වර්තමානයේ තුලින් පමණයි. මම පන්ති යන්නේ නැහැ කියන එක ගන්න පුළුවන්. හැබැයි මම පන්ති ගියේ නැහැ කියලා ගන්න බෑ. මම ඒකට කැමති නැහැ කියන එක ගන්න පුළුවන්. මම ඒකට කැමති උනේ නැහැ කියන එක ගන්න බෑ. මොකද මතක තියාගන්න ඕන නෙගටිව් අවස්ථාව දැන් අපි කතා කරන්නේ වර්තමාන කාලයක හෙවත් present tense එකට අනුගත වෙන විදියට. ක්‍රියාපද දිහා හොඳින් බලන්න. යනවා කියන ක්‍රියාපදය මේක නෙගටිව් එක යන්නේ නැහැ. කනවා කන්නේ නැහැ. ලියනවා ලියන්නේ නැහැ. පාඩම් කරනවා පාඩම් කරන්නේ නැහැ. ඉගෙන ගන්නවා
ඉගෙන ගන්නේ නැහැ. කතා කරනවා, කතා කරන්නේ නැහැ. ඔන්න ඔය නැහැ කියන එක තමයි නෙගටිව් අවස්ථාව තුළ ඇතිවන වෙනස. අපි බලමු නිවැරදිව කොහොමද වාක්‍යයක් ඉංග්‍රීසි වලින් present tense වලදී නෙගටිව් කරගන්න ස්වභාවය. පුතේ අපේ ඊළඟ ටොපික් එක දාගන්න නෙගටිව් නැත අර්ථය. අපි දෙකක් භාවිතා කරනවා. ඒ තමයි අපි ගන්නවා do කියන වචන. ඒ වගේම පුතේ තව වචනයක් ගන්නවා does කියන වචනය. do කියන වචනය සහ does කියන වචනය. දැන් අපිට අවශ්‍ය නෙගටිව් කරගන්නනේ. නැහැ කියන අදහස හදන්නනේ. පුතේ නැහැ කියන්නේ no කියන අදහස නේද? not කියන අදහස නේද? එහෙනම් මම මේ do එකට එකතු කරනවා ඔය කියන not එක. මේ මම එකතු කිරීමේ ලකුණු ප්‍රස් මාර්ක් එක දැම්මේ. ඒ වගේම මේ does එකට මම එකතු කර ගන්නවා පුතේ ඔය කියන not එක. නැතාර්ථයෙන් මට අවශ්‍ය නැහැ කියන අදහසනේ. do එකට not එකතු කරා does කියන වචනයට not එක එකතු කරා. දැන් මම කරන්නේ මගේ භාවිතයේ පහසුව වෙනුවෙන් මේ do not කියන එක පුතේ මම කෙටි කර ගන්නවා. short කර ගන්නවා. කොහොමද ඒක වෙන්නේ? do not එක කෙටි වෙන්නේ පුතේ don't කියලා. do not එක don't කියලා කෙටි වෙනවා. කෙටි වෙන අවස්ථාවේදී උනේ මෙන්න මේ o අකුර ඉවත් වුණා. ඒ වෙනුවට apostrophe එක සම්බන්ධ වුණා. ඒ වගේම මේ does not එකත් මම භාවිතයේ පහසු වෙනුවෙන් පුතේ short කර ගන්නවා, කෙටි කර ගන්නවා. කොහොමද කෙටි වෙන්නේ does not එක? doesn't විදියට. එතරම් වෙනස තමයි o අකුර ඉවත් වුණා. ඒ වෙනුවට apostrophe සම්බන්ධ වුණා. එහෙනම් මතක තියාගන්න නැතාර්ථයේදී අවස්ථා දෙකයි. do not don't කියන අවස්ථාව සහ does not doesn't කියන අවස්ථාව. දැන් පුතේ මෙතන අවස්ථා දෙකක් තියෙන නිසා මම මේ අවස්ථා දෙක වෙන් කර ගන්නවා අපේ භාවිතයේ පහසුවට. අවස්ථා දෙක වෙන් කර ගැනීම කරනවා. කොහොමද වෙන් කරන්නේ? පුතේ මම don't එක ගන්නවා plural form එකකටවත් බහුවචන වෙනුවෙන්. බහුවචන වෙනුවෙන් ගන්නවා don't එක. එහෙනම් doesn't එක මම ගන්නේ කවුරු වෙනුවෙන්ද? singular එවත් ඒක වචන වෙනුවෙන්. ඒක වචන වෙනුවෙන් මම doesn't එක වෙන් කරගන්නවා. ඒක වචන වෙනුවෙන් doesn't එක, බහුවචන වෙනුවෙන් don't එක. දැන් ඒක වචන බහුවචන අපි ගිය සතියේ ඉගෙන ගත්තනේ පුතේ. කතෘ ගැන මේ කියන්නේ. දැන් we කිව්වොත් බහුවචනයි. they කිව්වොත් බහුවචනයි. I කිව්වොත් බහුවචනයි. you කිව්වොත් බහුවචනයි. I you කියන්නේ විශේෂ අවස්ථානේ. එහෙනම් බහුවචන වලදී ගන්නේ don't එක. he කියලා කිව්වොත් ඒක වචනයි. she කියලා කිව්වොත් ඒක වචනයි. it කියලා આવොත් ඒක වචනයි. කෙනෙක්ගේ නමක් આવොත් ඒක වචනයි. එවැනි ඒක වචන අවස්ථාවලදී අපි doesn't එක භාවිතයට ගන්නවා. එහෙමනම් topic එක දාලා මේ දෙක සටහන් කරගමු. පුතාලට එන ප්‍රශ්න ගැටලු මැසේජ් කරලා අහන්න පුතේ. ඕනම ගැටලුවක් ඕනම ප්‍රශ්නයක් අපහැදිලි නැති තැනක් තියෙනවා නම් මැසේජ් කරලා අහන්න. don't කියන්නේ බහුවචන, doesn't කියලා කියන්නේ ඒක වචන.
යටින් පුතේ ස්ටාර් මාක් එකක් තරු ලකුණක් දාලා මෙහෙම සටහන් කරගන්න. නැත අර්ථය ප්‍රකාශ කිරීමට මේවා කර්තෘ පදය සහ ක්‍රියාපදය අතරින් සම්බන්ධ කරයි. නැතාර්ථය ප්‍රකාශ කිරීමට මේවා කර්තෘ පදය සහ ක්‍රියාපදය අතරින් සම්බන්ධ කරයි. ඉතින් කාගෙන් මයික් එකක් ඔන් වෙලා වගේ ශබ්දයක් ඇහෙනවා. හොඳයි පුතේ අපි බලමු උදාහරණ කිහිපයක්. දැන් don't doesn't ලියාගෙන තියෙන්නේ. අන්න ලේසි මේවා අමාරු නැහැ. බලන්න මම වාක්‍යයක් හදනවා. We learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන අදහසේ නෙගටිව් එක නැතාර්ථය මොකක්ද? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ කියන අදහස. ඉගෙන ගන්නේ නැහැ. එහෙමනම් මේ නෙගටිව් එක වෙනුවෙන් මම අර වචන දෙක තෝරගන්න එපා. don't එක සහ doesn't එක. ඒව කොහෙටද දාන්නේ? කර්තෘ සහ ක්‍රියාව අතරට. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට. දැන් පුතේ don't doesn't දෙන්න වෙන් කරගන්නකෝ. we තියෙන්නේ අපි කියන අදහස. මේක බහුවචනයි. එහෙනම් අපි තීරණයක් ගන්නවා බහුවචන නිසා අපි දාන්නේ don't එක කියලා. මම ඒ don't එක කර්තෘ සහ ක්‍රියාව මැද්දට එකතු කරනවා. We don't learn English විදියට. දැන් අදහසක් එනවා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ කියන අදහස. මම කැපිටල් D සිම්පල් කරලා ගත්තේ වාක්‍යයේ මැදක ඉන්න නිසා. බලමු තවත් එකක් පුතේ. I go to town today. I go to town today. මම අද නගරයට යනවා. දැන් මම නෙගටිව් කරනවා පුතේ. මම අද නගරයට යන්නේ නැහැ කියලා. හරි. එහෙනම් don't හරි doesn't හරි අවශ්‍යනේ. බලන්න සබ්ජෙක්ට් එක මම I. මං කිව්වා මේ I කියන එක නා විශේෂයි. Iත් එක්ක මං තව කෙනෙක් කිව්වා කවුද? you කියන අවස්ථාව. මං කිව්වා I සහ you විශේෂයි. සිංහල භාෂාවේදී ඒක වචන වුණාට මේවා ඉංග්‍රීසි භාෂාවේදී බහුවචනයි. එහෙමනම් පුතේ I කියන්නේ බහුවචනයක්. එහෙනම් මම don't ද doesn't don't එක කොහෙටද දාන්නේ? කර්තෘ සහ ක්‍රියාව මැද්දට. I don't go to town today with you. බලන්න තව උදාහරණයක්. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරනවා. they play cricket. දැන් මට අවශ්‍යයි නෙගටිව් කරගන්න. එයාලා ක්‍රිකට් ප්ලේ කරන්නේ නැහැ, සෙල්ලම් කරන්නේ නැහැ කියලා. එහෙනම් don't හරි doesn't හරි අරගෙන සබ්ජෙක්ට් එකක් ක්‍රියාවක් මැදට දාන්න තියෙන්නේ. දැන් සබ්ජෙක්ට් එක බලන්න ඒක වචනද බහුවචනද කියලා. they ඒගොල්ලෝ. එහෙනම් මේක බහුවචනයි. බහුවචන නම් පොතේ අපි don't එක ගන්න. don't එක අරන් මෙතෙන්ට දාන්න. they don't play cricket. පැහැදිලි නේද? උදාහරණ 3 සටහන් කරගන්න. පුතාලට ගැටලු තියෙනවා නම් විමසීමක් කරන්න මැසේජ් එකක් එවන්න.
We don't learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. I don't go to town today. මම අද නගරයට යන්නේ නැහැ. They don't play cricket. එයාලා cricket play කරන්නේ නැහැ. ඉරිදා දවසේ සම්බන්ධ වෙන බැරි දරුවන්ට මම මේ දේශනයම නැවත බ්‍රහස්පතින්දා සවස් 6:30ට පවත්වනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කණ්ඩායම තුළ අලුත්ම දරුවෝ ඉන්නවා නම් අපිට විස්තර වෙන්නේ නැති අය ඉන්නවා නම් තමන්ගේ සම්පූර්ණ නමයි ලිපිනයයි ඉංග්‍රීසි කෝස් කියලා දාලා ටයිප් කරලා WhatsApp එකට අපේ දුරකථන අංක වලට මැසේජ් එකක් එවන්න 071 950යි 68යි 85 එහෙම නැත්නම් මගේ පෞද්ගලික අංකයට එවුවත් කමක් නැහැ 077යි 65යි 32යි 817 අපි නුවර යන්නේ නැහැ මේ අවුරුද්දේ. අපි will නෙගටිව් කරන්න ඕන නිසා මෙයා බහුවචන නිසා don't එක ගත්තා. We don't යන්නේ නැහැ නුවර go to can be. මේ අවුරුද්ද කියන්නේ පුතේ this year. We don't go to Kandy this year. අපි නුවර යන්නේ නැහැ මේ අවුරුද්දේ. මම ඒකට කැමති නැහැ. I don't like it. මේ දෙකක් ලියා ගන්න. දැන් පුතේ මනසින් මේ වාක්‍ය ටික මාත් එක්ක කියන්න. දැන් මේ කොටස ස්පෝකන් එකකට අදාළයි. මම ග්‍රැමර් පාඩම යන අතරතුර ස්පෝකන් එකේ කොටසක් මම මේ පැහැදිලි කරගෙන යන්නේ. මාත් එක්ක මනසින් කියන්න. මම සිංහලෙන් කියද්දී පුතාලා උත්තරේ මනසින් ඉන්න තැනට වෙලා කියන්න. බහුවචන මම කියන්නේ බහුවචන වල වාක්‍ය අවස්ථාව සහ නෙගටිව් අවස්ථාව. බහුවචන නිසා verb වලට s එකක් එන්නේ නැහැ. මම පන්ති යනවා. I go to class. මම පන්ති යන්නේ නැහැ. I don't go to class. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. We learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. We don't learn English. පුතේ මේ ටික වැදගත්. ඔබගේ ඉංග්‍රීසි කතනයට මේක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ හුරුව තියෙන්න ඕන. වාක්‍ය කොච්චර ලිව්වත් වැඩක් නැහැ පුතේ. වාක්‍ය කියන්න හුරුව තියෙන්න ඕන. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. මම මේ සිංහලෙන් කියද්දී ඔබ ඉංග්‍රීසි වලින් අනිවාර්යයෙන්ම මේ අදහස් ටික කියන්න. මම නුගේගොඩ යනවා අම්මත් එක්ක. I go to නුගේගොඩ with mother. මම නුගේගොඩ යන්නේ නැහැ අම්මත් එක්ක. I don't go to නුගේගොඩ with mother. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා සතියකට සැරයක්. We learn English once a week. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ සතියකට සැරයක්. We don't learn English once a week. ඒගොල්ලෝ කාර්යාලයට යනවා හැමදාම. They go to office every day. එයාලා කාර්යාලයට යන්නේ නැහැ හැමදාම. They don't go to office every day. මම පොතක් මිලදී ගන්නවා. I buy a book. මම පොතක් මිලදී ගන්නේ නැහැ. I don't buy a book. ඔය විදිහට පුතේ වාක්‍ය ටිකක් පුරු වෙන්න ඕන. මම දැන් තව ඩයලොග්ස් එහෙම එවන්නම්. ඒ ඩයලොග්ස් තාම කියා දුන්නේ නැහැ. නමුත් බොහොම සරල ඒවා එවන්නේ. ඒ නිසා ඔබට ඒ එවන ඩයලොග් එක කියවන තේරුම් ගන්න පුළුවන්. ඊළඟට වැඩි හොඳට එවන ලින්ක් එකේ ගිහිලා ඒ කතා කරන විදිය ප්‍රොනවුන්සියේෂන් ඒ සබ්ටයිටල් ඒ ටිකත් පුරු කරගන්න හරිම සරලයි. මම ඒවා ඉදිරියට කියා දෙනවා.
තාම පැහැදිලි කරේ නෑ මම ඒව. නමුත් ඔබට self study කරන්න පුළුවන් මම ඒවන දේවල්. හොඳයි පුතේ. දැන් අපි don't එක මුල් කරලා ප්‍රශ්න හැදුවා. don't එක මුල් කරගෙන. ඒ කියන්නේ පුතේ don't එක ගත්තේ බහුවචන කර්තෘ පද මුල් කරගෙන. be කියන අවස්ථාව, they කියන අවස්ථාව, I කියන අවස්ථාව, you කියන අවස්ථාව හෝ වෙනත් බහුවචන අවස්ථා මුල් කරගෙන. නමුත් පුතේ අපිට නෙගටිව් කරන doesn't කියන භාවිතයකුත් තියෙනවනේ. දැන් අපි බලමු doesn't සම්බන්ධ කරන විදිය. පුතේ ඔබ මතක තියාගන්න doesn't එක සම්බන්ධ කරන්නේ ඒකවචන අවස්ථාවේදී. doesn't සම්බන්ධ කරන්නේ ඒකවචන අවස්ථාවේදී. අපි දැන් අර නෝට් එකකට එක ලියුවානේ. බහුවචන වලට don't ගත්තට ඒකවචනත් එක්ක තමයි පුතේ doesn't එක භාවිතා කරන්නේ. පුතේ ඔබ මතක තියාගන්න එතනදී එක්තරා ග්‍රැමර් වෙනසක් වෙනවා. අපි මෙතෙක් ඉගෙන ගත්ත ග්‍රැමර් නීතියේ තරමක වෙනසක් වෙනවා ඒකවචන අවස්ථාවේදී. මම එක උදාහරණයකින් ඔබට පැහැදිලි කරන්නම්. බලන්න ඔහු පන්ති යනවා. He goes to class. ඔහු පන්ති යනවා. He goes to class. මම පුතේ මේ අදහස නෙගටිව් කරගන්නවා නැත්නම් අර්ථයකට මාරු කරගන්න. එතකොට මේක ප්‍රකාශ වෙන්නේ ඔහු පන්ති යන්නේ නැහැ කියන අදහසනේ. ඔහු පන්ති යන්නේ නැහැ. දැන් නෙගටිව් කරන වචන දෙකක් ඉන්නවා. don't එක සහ doesn't එක. subject එක දිහා බැලුවහම ඔහු කියන්නේ ඒක වචන. එහෙනම් අපි තෝරගන්න ඕන doesn't එකනේ. හරි. දැන් අපි දන්නවා doesn't එක දාන තැන. කොතැනද දාන්නේ? කර්තෘ සහ ක්‍රියාව අතරට. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට මේ අපි දාන්න අවශ්‍ය. හොඳයි. බලන්න පුතේ මම මෙතෙන්ට දානවා. ඔන්න මම doesn't එක දැම්මා. මෙතෙන්දී වෙනසක් වෙනවා. වෙනස තමයි පුතේ මේ ක්‍රියාපදයේ goes කියලානේ තියෙන්නේ. මේ doesn't එක සම්බන්ධ වුණාට පස්සේ verb එකේ s શબ્දය අයින් වෙන්න ඕන. ඒ කියන්නේ මේ es එක අයින් වෙලා go එක සම්බන්ධ වෙන්න ඕන. දැන් go කියන ක්‍රියාපදයෙන් නිකම්ම s අපර විතර නෙමෙයි es නේ ආවේ. ඒ නිසා es ම අයින් කළා go එක බවට පත් වෙනවා. වාක්‍ය හැදෙන්නේ go to class කියන. නැවතත් අහගන්නකෝ. ඒක වචන කර්තෘ පද නෙගටිව් කරද්දී doesn't එක දාන්නේ. ඒ අවස්ථාවේදී වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? ක්‍රියාපදයේ තියෙන શબ્දය ඉවත් වීමක් වෙනවා. verb එක සතුව තියෙන શબ્දය ඉවත් වීමක් වෙනවා. එහෙනම් දැන් මතක තියාගන්න ඒක වචන කර්තෘ පද නැතාර්ථයට හරවාදී doesn't ගන්නවා. ඒ අවස්ථාවේදී verb එකේ තියෙන શબ્දය අයින් කරලා ඉවත් කරලා දානවා. මම ඒක පුතේ අයින් වෙන හේතුව මම කියන්නම්. දැන් හැම පන්තියකම කරන්නේ හැම ගුරුවරයෙක්ම කරන්නේ අයින් වෙනවා කියන එක විතරනේ. හැබැයි අයින් වෙන්නේ ඇයි කියන එක ඔබට පැහැදිලි කරන්න නැහැ. මම අද ඒකත් පැහැදිලි කරන්න මේ නෝට් එකෙන් පස්සේ. පුතාලා ස්ටාර් මාක් එකක් තරු ලකුණක් දාලා මෙහෙම සටහන් කරගන්න. තරු ලකුණකින් ලියන්න. ඒක වචන කර්තෘ පද සහිත වාක්‍ය ඒක වචන කර්තෘ පද සහිත වාක්‍ය නැත අර්ථයට හැරවීමේදී ඒක වචන කර්තෘ පද සහිත වාක්‍ය නැත අර්ථයට හැරවීමේදී ක්‍රියාපදයේ පවතින s શબ્දය s අකුර දාලා ඉන්වර්ට් දාන්නකෝ. ක්‍රියාපදයේ පවතින s શબ્දය ඉවත් කළ යුතුය. ඒක වචන කර්තෘ පද සහිත වාක්‍ය නැත අර්ථයට හැරවීමේදී ක්‍රියාපදයේ පවතින s શબ્දය ඉවත් කළ යුතුය. ක්‍රියාපදයේ පවතින s શબ્දය ඉවත් කළ යුතුය. පුතේ ඔය උඩම තියෙන he goes to class කියන වාක්‍ය ලියන්න අවශ්‍ය නැහැ. මම ඒක පැහැදිලි කිරීමට ගත්තේ. පුතාලා අර he doesn't go to class කියන එක ලියා ගන්න.
හොඳයි. බලන්න පුතේ මේ S ඉවත් වෙන්න හේතුවකුත් තියෙනවා. දැන් පුතේ නැතාර්ථයේදී පුතාලට දැන් පොඩ්ඩකට කලින් අපි මතකයි do කියන වචනයක් ගත්තා. does කියන වචනයක් ගත්තා. මේ දෙකටනේ not එක දැම්මේ. do not එක don't උනා, does not එක doesn't උනා. දැන් එහෙනම් හොඳට බලන්නකෝ. මේ do කියන වචනෙට තමයි s શબ્ද එකතු කරලා තියෙන්නේ. අර go එකට s එකතු කරාම goes es එනවා වගේ do එකට s එකතු කරාම does es එනවා. ඔන්න s શબ્ද එකතු කරලා තියෙන්නේ. මේකට එකතු කරා not එක. මේකට එකතු කරා not එක. මේ දෙක කෙටි කරාම හැදුවා පුතේ doesn't කියන එක. එහෙනම් මේ doesn't එක තුල s શબ્ද තියෙනවා කියලා ඔයාලට පේනවද දැන්? doesn't එක තුල s sound එක තියෙනවා. දැන් මෙතෙන්දී මේ doesn't එක සම්බන්ධ කරද්දී මෙතරම් s શબ્ද තියෙනව නේද ඇවිල්ලා? එහෙනම් ආපහු ක්‍රියාපද s එකක් දාන්නේ නැහැ. දැන් ඔබට මතකයි වාක්‍යයක් හදද්දී කර්තෘ ඒකවචන නම් verb එකට s එකක් දැම්මා. හැබැයි ඒ වෙලාවේ doesn't ආවේ නැහැනේ. නමුත් දැන් doesn't ඇවිල්ලා ඉන්නේ. එතකොට එයා ගාව s શબ્දෙත් තියෙනවා. ඒ නිසා අපි verb එකට දාපු s එක ඉවත් කරනවා. අන්න ඒකයි පුතේ verb එකේ s එක ඉවත් කරන හේතුව. හොඳයි තව උදාහරණයක් බලන්න. ඔය පරක් වෙන සම්බන්ධ වෙච්ච ළමයින්ට රෙකෝඩ් එකට ගිහිල්ලා මුල් කොටස් ටික බලා ගන්න පුළුවන්. ඇය ලියුමක් ලියනවා. She writes a letter. ලියුමක් නිසා තමයි ආවේ. She writes a letter. මම නෙගටිව් කරනවා. ඇය ලියුමක් ලියන්නේ නැහැ. ඇය ඒක වචනයි. එහෙනම් මම doesn't එක ගන්නවා. අරගෙන subject එකක් verb එකක් මැද්දට දානවා. She doesn't. දැන් වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? verb එකේ s එක ඉවත් කරනවා. She doesn't write a letter. තාත්තා ඔෆිස් එකට එනවා. Father comes to office. මම නෙගටිව් කරනවා. තාත්තා ඔෆිස් එකට එන්නේ නැහැ. Father doesn't verb එකේ s එක ඉවත් කරනවා. Father doesn't come to office. තාත්තා ඔෆිස් එකට එන්නේ නැහැ. ඇය ඒකට කැමති. She likes it. ඇය ඒකට කැමති නැහැ. She doesn't s එක අයින් කරා like it. වාක්‍ය ටික ලියා ගමු. ගැටළු ප්‍රශ්න දෙන්නම් අහන්න පුතේ. දැන් ඔබට පැහැදිලි අමාරු නැහැ. වාක්‍යයක් හදද්දී s එකක් ආවා. හැබැයි නැතාර්ථයේදී doesn't සම්බන්ධ වෙන අවස්ථාවේදී ඒ ආපු s එක ඉවත් වෙනවා. හොඳයි. කොහොම කල්පනාවෙන් ඔක ලියා ගන්න ගමන් මේ වාක්‍ය ටිකට අවධානය දෙන්න. ඔහු පන්ති යනවා. He goes to class. ඔහු පන්ති යන්නේ නැහැ. He doesn't go to class. ඇය සරුංගලයක් හදනවා. She makes a kite. ඇය සරුංගලයක් හදන්නේ නැහැ. She doesn't make a kite. අම්මා ටවුන් එකට යනවා. Mother goes to town. අම්මා ටවුන් එකට යන්නේ නැහැ. Mother doesn't go to town. නිමාලි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා සතියකට එකපාරක්. නිමාලි learns English once a week. නිමාලි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ සතියකට එකපාරක්. නිමාලි doesn't learn English once a week. ඔන්න ඔය විදිහට ඒ වාක්‍ය හුරු වෙන්න නිතර ප්‍රැක්ටිස් කරන්න. වාක්‍යයක් කියන්න ඒ වාක්‍ය නෙගටිව් එකට හරවන්න. දැන් ඔබ දන්නවා වර්තමාන කාලය තුල සාමාන්‍ය වාක්‍යයක් නිර්මාණය කරන්න, ඒකට නිපාත සම්බන්ධ කරන්න, ආලවාචී පද සම්බන්ධ කරන්න, ඒක සහ ඒක නිවැරදිව භාවිත කරන්න, රූපාවිතය, විභාවිතය ඔබ දන්නවා. ඒ වගේම දැන් ඔබට සංකීර්ණ වාක්‍ය හදා ගන්න පුළුවන්. ඒ වගේම එම වාක්‍ය නෙගටිව් කරගන්න, නැතාර්ථයට හරව ගන්න පුළුවන්. අපි don't එක මුල් කරගෙන බහුවචන වාක්‍ය නෙගටිව් කිරීම කතා කළා. doesn't එක මුල් කරගෙන ඒකවචන වාක්‍ය නෙගටිව් කිරීම
කතා කළා. ඉතින් අපි මෙතනින් එහාට ස්පෝකන් පොතත් එක්ක ඒකට වෙමු. ස්පෝකන් පොත පෙළ ගන්න. මේ දක්වා ඔබට ගැටලු තියෙනවා නම් පුතේ මැසේජ් එකක් එවන්න. ඔව් කියන්න. හොඳයි අපි ස්පෝකන් එකත් එක්ක එකතු වෙමු. අපි ගිය සතියේ විශේෂ අවස්ථා කිහිපයක් කතා කළා. මම එතනින් ඉදිරියට යන්නම්. මම මේ මුල් දින කිහිපය තුල අද දෙවන දවස සාමාන්‍ය කතනයත් එක්ක අවශ්‍ය කරන විශේෂ භාවිතයන් කිහිපයක් තමයි ඔබට පැහැදිලි කරන්නේ. අපි ගිය සතියේ ඉගෙන ගත්ත එක නෙමෙයි, කමක් නැහැ, ඒකට කමක් නැහැ, ඒක ඔයාට වැඩක් නැහැ, ඒක ඔහුට වැඩක් නැහැ, ඒක ඇයට වැඩක් නැහැ, ඒගොල්ලන්ට වැඩක් නැහැ, අපිට වැඩක් නැහැ. එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ නමක් භාවිතා කරලා එයාට වැඩක් නැහැ. එවැනි අදහස් අපි කතා කළා. මම අද දවස තුල එතනින් ඉදිරියට අදහස් ටිකක් ඔබට කියා දෙන්නම්. හොඳයි ස්පෝකන් පොතේදී පොතේ අපි සාමාන්‍ය කතා කරද්දී අපිට මෙවැනි අදහස් කියන්න වෙනවා. මට පාඩුවේ ඉන්න දෙන්න. මට පාඩුවේ ඉන්න දෙන්න. මට මගේ වැඩක් කරගන්න දෙන්න. ඔයා ඔයාගේ වැඩක් කරගන්න. මෙවැනි අවස්ථා. පොතේ අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ leave me alone. leave me alone. මේ සිංහල අදහස් පුතාලා දාගන්න. leave me alone. මට පාඩුවේ ඉන්න දෙන්න කියන අදහස. ඒ වගේම අපි කතා කරද්දී කියනවා මෙහෙම කතා. මම ඔයාට මුලින් ඉඳන් අගටම කියන්න. ඔයා පොඩ්ඩක් ඉවසලා ඉන්න. මම ඔයාට මුලින් ඉඳන් අගටම කියන්න. එයා මට මුලින් ඉඳන් අගටම හැම දෙයක්ම කිව්වා. මම ওই සිද්ධිය මුලින් ඉඳන් අගටම දාන්නවා. ඔය වගේ අවස්ථා. පුතේ ඒක අපි ඉංග්‍රීසි වලින් කියනවා from A to Z කියලා. from A to Z. අන්න අදහසක් එනවා. මුල සිට අගට. මුල ඉඳන් අවසානයේ දක්වා කියන අදහස. ඔයා මගේ S2 වගේ. අපි එහෙම කියනවා. අම්මලා අපිට කියන පුතේ ඔයා මගේ S2 වගේ. මේක ඉංග්‍රීසි වලින් කියන්නේ you are apple in my eyes. You are apple in my eyes. ඔයා මගේ S2 වගේ. ඔය ලියාගමු පුතේ. සිංහල අදහසක් දාගන්න.
ගැටළු ප්‍රශ්න තියෙනවා යොමු කරන්න. පැහැදිලිව මේව සටහන් කරගන්න. Leave me alone මට පාඩුවේ ඉන්න දෙන්න. From A to Z මුල සිට අගට. Your apple in my eyes ඔයා මගේ ඇස් දෙක වගේ. සමහරක් වෙලාවට අපි ටිකක් කේන්ති ගියාම අහනවා මෙහෙම අදහසක්. මොන විකාරයක්ද? විකාරයක්ද නෙමෙයි හරියටම ගත්තොත් මොන මඟුලක්ද? එහෙම අනේ මොන මඟුලක්ද? මෙහෙම භාවිතයක් අපි ගාව තියෙනවා. මේක පුතේ මම මේ කියන්නේ ගොඩක් පෙළුස් වල මේ අදහස යනවා. ඒ නිසා ඔබට මේක තේරුම් ගන්න වැදගත් වෙයි. ඒ වගේම ඔබ සමාජ මාධ්‍ය Facebook භාවිත කරනවා. Facebook වලත් ගොඩක් කට්ටිය මේක කතා කරනවා. What the hell? මොන මඟුලක්ද කියන්නේ? What the hell කියන අදහස. ඒ වගේම පුතේ මොන මඟුලක්ද මේක? මොන මඟුලක්ද මේක? මෙහෙම අහුවොත් මේ විදිහට එනවා. What the hell is this? What the hell is this? මොන මඟුලක්ද මේක? What the hell මොන මඟුලක්ද? මොන මඟුලක්ද මේක කියලා આવොත් what the hell is this? දැන් මේවා වාක්‍යයත් එක්ක දාලා කතා කරන විදිහ මම ඔබට ඉදිරියේ කියා දෙනවා. මේ අදහස් කොහොමද වාක්‍යයකට සම්බන්ධ කරලා වාක්‍යයක් විදිහට කතා කරන්නේ දෙන්නේ අතර කතා කරද්දී මේ වචන කොහොමද අපි දාගන්නේ මේ වචන භාවිතා කරන්නේ කොහොමද මම ඒක පුතේ ඉදිරි පාඩම් වලදී කියා දෙනවා පුතාලා මේව පාඩම් කර ගැනීම කරන්න. ඒ වගේම අපි කියනවා මම ඒ ගැන බලා ගන්නවා. හරි. ඔයා බය වෙන්න එපා. ඔයා කලබල වෙන්න එපා. මම ඒ ගැන බලා ගන්නවා. I will see about it. I will see about it. අනවසක් වෙනවා. මම ඒ ගැන බලා ගන්නවා. I will see about it. I will say about it. මම ඒ ගැන බලා ගන්නවා. අපි පුතේ තව කතා කරද්දී කියනවා ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔය අම්මලත් අපෙන් අහනවා. පුතේ ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි මම මෙහෙම වැඩ කරන්නේ? ඔබට මොනවද වෙලා තියෙන්නේ? පුතේ මේක අහන්නේ What's wrong with you? What's wrong with you? ඔබට මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාට මොකද වෙලා තියෙන්නේ? අන්න අදහස. What's wrong with you? මේ ටික පාඩම් කරගන්න ඕන. දැන් මම මේ මුල දේශනේ පුතේ අද මේ දෙවෙනි දේශනේ මම මේ අදාළ කොටස් වලට දෙන එක විතරයි කරන්නේ බලන්න. මේවා අපි භාවිතය කරන විදිය, ප්‍රායෝගිකව ගන්න විදිය, දෙන්නෙක් අතර පිරිසක් අතර කතා කරද්දී මේවා යොදා ගන්න විදිය මම ඉදිරි දේශනවල පැහැදිලි කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම අපි අහන කවුද කියන්නේ? කවුද එහෙම කියන්නේ? මේවා අපි අහන දේවල් කවුද කියන්නේ ඒ කතාව? ඒකෙන් නෝන පුතේ who says? Who says? කවුද කියන්නේ? Who says? Who says? ඒ වගේම අපි කතා කරද්දී කියනවා පුතේ යාළුවෝ කතා කරද්දී ගොඩක්ම කොල්ලෝ පිරිමි ළමයි කතා කරද්දී මචං කියනවා. මචං කියන්නේ කොහොමද? dude කියලා කියන්නේ මචං කියන අදහස. dude කියන්නේ මචං. dude කියන්නේ
මචං කියන අදහස. අපි දැනට අපේ අද වත්මන් සමාජය තුළ පුතේ අපි කියනවා පට්ට කියලා කතාව. ඒ ෆිල්ම් එක නම් පට්ට. ඒ කෑම එක නම් පට්ට. ඒ කොත්තුව නම් පට්ට කියලා. ඒ පට්ට කියලා නියමයි අර හොඳයි කියන අදහසනේ. දෙමන් තමයි පට්ට කියන අදහස. දෙමන් පට්ට. අර නියමයි කියන අදහසම තමයි. එතන නියමයි කියන එක නෙමෙයි හරිම සිංහල අදහස පුතේ. පට්ට කියලා අපි තරුණයෝ භාවිතා කරන අදහස. පුතේ ඔය දෙමන් එකට ඉට් එක සම්බන්ධ වුණොත් සම්පූර්ණ අදහස වෙනස් වෙනවා. දැන් දෙමන් කියන්නේ පට්ටනේ. මේකට ඉට් එක ආවොත් දෙමන් ඉට් සම්පූර්ණ අදහස වෙනස්. මොකක්ද අදහස? මෙතන එනවා නොදකින් කියන අදහස. දැන් දෙමන් කියන්නේ පට්ට මාරු නියමයි. හැබැයි දෙමන් ඉට් ආවොත් අන්න එතන තියෙනවා පුතේ නොදකින් කියන අදහස. මේව සටහන් කරගමු. මේවා ප්‍රායෝගික භාවිතය මම කියා දෙනවා. අපි පුතේ කියනවා ඊය කියලා. මොනවා හරි දෙයක් දැක්කොත් අපිරිසුදු දෙයක් දැක්කොත් ජරා ගොඩක් දැක්කොත් බල්ලෙක් පොසෙක් කැත කරන ජරා කරන තියෙනවා දැක්කොත් ඊය කියනවා. ඊය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ යක් කියන අදහස. යොක් නෙමෙයි මේක යක් කියලා ප්‍රොනවුන්ස් වෙන්නේ යක් ඊයා. මේ data පොඩ්ඩක් පුතේ connection මොනවා හරි zoom package දාන්න. එතකොට මේ විටිමීට log වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවසානයේ දක්වා රැඳෙන්න පුළුවන් පහසුවෙන්. අපි කියනවා එයාගේ හැටි. අනේ ඔයාව ගණන් ගන්න එපා. ඒ මිනිස්සයාගේ හැටි, ඒ පුද්ගලයාගේ හැටි. පුතේ ඒක කියන්නේ මෙහිමයි. That is his nature. That is his nature. ඒ ඔහුගේ හැටි. අදිසේ මේක ඇයගේ හැටි වුණොත් that is her nature. ඒ ඇයගේ හැටි. ඒ ඔයා ගණන් ගන්න එපා. අන්නේ අදහස් එතන තියෙන්නේ. ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් එවන්න පුළුවන්. මේක රෙකෝඩින් එක දෙනවද කියලා අහලා තිනවා. රෙකෝඩින් එක දෙනවා. ඒ වෙලේ ප්‍රශ්නයක් අහලා තිනවා පුතේ u එකෙන් උත්තරයක් කියන්න කියලා. u එකේ නෙගටිව් අදහසක් ඔය අහලා තියෙන්නේ. එතන මේ ස්පෝකන් එකට අදාළ එකක් මේ ප්‍රශ්නේ චුට්ටක් පැහැදිලි කරන්නම්. ඔබ පාසල් යනවා you go to school. ඔබ පාසල් යන්නේ නැහැ you don't go to school. ඔයා ඔහුට උදව් කරනවා you help him. ඔබ ඔහුට උදව් කරන්නේ නැහැ you don't help him. ඔබ ඒකට කැමති you like it. ඔබ ඒකට කැමති නැහැ you don't like it. ඒ විදිහට තමයි පුතේ භාවිතය තියෙන්නේ. අපි කියනවා පුතේ කතා කරද්දී that is his nature. ඒකේ meaning එක පුතේ ඒ ඔහුගේ හැටි. ඒ ඔහුගේ හැටි that is his nature. ඒ ඔහුගේ හැටි.
අපි කතා කරද්දී කියනවා පුතේ කට්ට කන්න කියලා අදහසක්. කට්ට කන්න. හරියටම කිව්වොත් කට්ට කාපන් කියලා කියනවා. කොහොම හරි කට්ට කාගෙන මහන්සිල විභාගෙ ලියන්න. ජීවිතේම ගොඩ කොහොම කතා ඇහෙනව නේද? ඔව් කොහොමද කට්ට කන්න කියලා කියන්නේ? දැන් නම් කට්ට කාපන් කියලා කියන්නේ කොහොමද? කට්ට කාපන්. Bite the bullet. Bite the bullet. Kata kapal. Bite the bullet. මට කෝකත් එකයි. මට කොයිකත් එකයි. මට කෝකත් එකයි. All the same to me. All the same to me. මට කෝකත් එකයි. මේ අදහස නම් දන්නවා ඔයාලා. මට විහිළු කරනවද? Are you kidding? Are you kidding me? ඔබ මට විහිළු කරනවද? Are you kidding me? ඔබ මට විහිළු කරනවද? ඒ වගේම පුතේ ඔව් මට තේරෙනවා. ඔව් මට තේරෙනවා. Oh I see. ඔව් මට තේරෙනවා. එහෙමද? අදහස් දෙකම මේකේ තියෙනවා. ඔව් මට තේරෙනවා. එහෙමද? Oh I see. Oh I see. ඔව් මට තේරෙනවා. එහෙමද? ඔය අදහස් දෙකම මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔහොම යන් අපි කියන්නේ ඔහොම ඉස්සරහට යන් keep it up ඔහොම යන් ඔහොම ඉදිරියට යන් keep it up හොඳයි මේ ටික පුතේ ඔබ පාඩම් කරගත යුතුයි පුතේ මේ ලබන සතිය මට හරියටම තාම උත්තරයක් දෙන්න බෑ මම තාම ටයිම් ෂෙඩියුල් එක බැලුවේ නැහැ අලුත් අවුරුද්ද එනවා සහ දැන් අද 11 කියන්නේ ලබන සතිය ගොඩක් දුරට අපිට දේශනය පවත්වන්න පුළුවන් වේවි පුළුවන් ද බැරිද කියන එක මම ගෲප් එකට මැසේජ් එකක් දාන්නම් ගෲප් එක ගැන සැලකිලිමත් ඉන්න. ඒ වගේම මෙන්න මේක මම මතක් කරන්න ඕන OIC මේක මම අර විශේෂ ඩයලොග් එකක් ගෲප් එකට එවලා ඇති ඊයේ හෝ පෙරේද මම හිතන්නේ the day before yesterday පෙරේද එව්වේ ඒකේ ඇතිපුතේ මේ OIC කියන අදහසක්. හොඳට බලන්න මේ වීඩියෝ එක YouTube එකේ තියෙනවා ඒකත් බලන්න ඩයලොග්ස් එකක් බලන්න. එහෙමනම් මේ යෙදුම් ටික මේ නිවාඩු දවස් ටිකේ හොඳට පාඩම් කරගන්න. මේවා ප්‍රායෝගික කතනය කොහොමද ඉංග්‍රීසි කතනයත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කතා කරන්නේ යොදාගන්නේ කොහොමද කියන එක මම පැහැදිලි කරන්නම් එහෙමනම් පුතේ මෙතනින් අද දවස තුල දේශය සුබ දවසක් යහපත් දවසක් අපි ලබන ඉරිදා හම්බෙමු තව දුරටත් ගැටලු ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් එවන්න පුතේ මම පිළිතුරු ලබා දෙන්නම් activities group එකට මම එවන්නම් timely verbs ටික එවන්න ඒක ලියන්න පාඩම් කරගන්න අපි එන ලබන සතියේ හම්බෙමු අද දවසේ රෙකෝඩ් එක ගන්න පුළුවන් රෙකෝඩ් එක බලන්න අනුපාත තියෙන අය පරක් වෙන සම්බන්ධ වෙච්ච අය ඒ වගේම මේ දේශනේ නැවතත් බ්‍රහස්පතින්දා 6:30ට පවත්වන මම හිතන්නේ බ්‍රහස්පතින්දා මේ සතියේ කරන්න බැරි වෙයි අවුරුදු නිසා නැත්නම් බ්‍රහස්පතින්දා 6:30ට පවත්වනවා අවශ්‍ය කෙනෙක්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ලියාපදිංචියක් එව්වේ නැත්නම් දැන්ම මැසේජ් එකක් එවලා තියන්න එව්වේ නැති අය විතරක් එව්ව අය නැවත එවන්න එපා එහෙමනම් පුතේ සුබ දවසක් සිල් දෙනාට
අවසාන වාක්‍ය දෙකේ තේරුම අහලා තියෙනවා OIC එහෙමද